ආයිබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනයේ සමගින් මම සුනිත්‍රා කුමාරේ මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කොළඹ වරායේ නැගෙනහිර පර්යාන්තය විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන බව ජනපති අවධාරණය කරයි. යුරෝපා සංගමයෙන් මෙරට සංවර්ධනයට රුපියල් කෝටි 826ක ආධාරයක්. ඇමරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 4300ක්ම වයි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාව කඩා වැටීමේ අවදානම. පරිහරණයට සුදුසු ඉඩම් කළමනාකරණයේදී ප්‍රාදේශීය නිලධාරීන්ට සුවිශේෂී කාර්යභාරයක්. එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක්. පක්ෂ නායකත්වය තවදුරටත් රනිල්ට. මුලින්ම දේශීය ප්‍රවෘත්ති. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදුදීමක් සිදු නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. වෘත්තීය සමිති 23ක නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව අවධාරණය කළා. වෘත්තීය සමිති කළ ඉල්ලීමකට අනුව රැස්වීම අද පැවැත්වුණා. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ පසුගිය රජයේ තීරණය ඉන්දියා රජය සමග කළ සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවකට පැමිණි බවයි. එම ගිවිසුමට අනුව විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ලබා ගැනීමත් ණය මුදලින් ඉදිකිරීම සඳහා උපකරණ මිලදී ගැනීමටත් ගිවිසගෙන තිබුණා. ජනාධිපතිතුමා කියා සිටියේ වත්මන් යෝජනාවට අනුව නැගෙනහිර පර්යන්තයේ 51%ක අයිතිය ශ්‍රී ලංකා රජයටත් 49%ක් ඉන්දියාවේ අදානි සමාගම ඇතුළු වෙනත් කොටස්කරුවන්ට හවුල් විය හැකි ආයෝජනයක් ලෙසත් ක්‍රියාවට නංවන බවයි. ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නයි ජනාධිපතිතුමා සියලු වෘත්තීය සමිති නියෝජිතයින්ට කියා සිටියා. මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නයිද එතුමා වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා සිටියා. වරාය බටහිර පර්යන්තයේ මෙහියුම් වරාය අධිකාරියට පැවරීමට තම අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පසුගිය රජය හම්බන්තොට වරාය 99 වසරකට චීනයට බදු දී තිබෙනවා. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශීය ආරක්ෂාව රජය යටතට ගත් බවද ජනාධිපතිතුමා කියා සිටියා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ නැගෙනහිර පර්යන්තය පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කරන බවයි. පසුගිය රජය මත්තල ගුවන්තොටුපොළ සහ නොරෙච්චෝලේ බලාකාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බවද බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළා. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සාකච්ඡාවට එක්ව සිටියා. රුපියල් කෝටි 826ක ආධාර මුදලක් පිරිනැමීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමග ගිවිසුම් 3ක් අත්සන් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ අධිකරණ ශාස්ත්‍රයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වර්ධනය හා දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලට සහාය වීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල තානාපති ඩෙනිස් ෂයිබියන මහතුරු එක්ව සිටියා. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවට පිරිනමන සහභාගීතාව දැඩි මිත්‍රශීලී සබඳතාව හා සහාය පිළිබඳව භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා මෙහිදී ස්තුතිය පළ කළා. නව ව්‍යාපෘතියෙන් උසස් තත්ත්වයෙන් යුතු අපනයන භාණ්ඩ නිපදවීමේ රජයේ වැඩපිළිවෙලට විශාල ශක්තියක් ලැබෙනු ඇතැයි ආටිගල මහතා කියා සිටියා. යුරෝපා ආධාර යටතේ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා යුරෝ මිලියන 18ක එනම් රුපියල් කෝටි 416ක මුදලක් වෙන් කරනවා. ආහාර සුරක්ෂිතතාව හා කාබනික කෘෂිකර්මාන්තයට වෙන් කරන මුදල රුපියල් කෝටි 231ක්. කර්මාන්තශයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 179ක්. ඇමරිකා එක්සත් ජනපදය එරට කොරෝනා වසංගතයේ තවත් ඛේදනීය කඩයිමක් අද පසු කළා. ඒ එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 4300 සීමාව ඉක්මවා යාමයි. මේ අතර බ්‍රිතාන්‍යයේ රෝහල් පද්ධතිය රෝගීන් සඳහා ඉඩකඩ නොමැති තත්ත්වයකට පත්වෙමින් පවතින බව වාර්තා වනවා. ඇමරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2 කෝටි 33 ලක්ෂ ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව 3,89,000ක්. ගත වූ පැය 24 තුළ පමණක් ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 2,23,000ක් හමු වී තිබෙනවා. ඇමරිකාවේ කොරෝනා එන්නත් කරන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණද දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ අඩුවක් පෙන්නුම් නොකරන බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කරන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කුක් අද ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතයන් හෝටල්වලට යොමු කිරීම ගැන තම රජයේ අවධානය යොමු වී ඇති බවයි. ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යයේ රෝහල්වල ඉඩකඩ සීග්‍රයෙන් ඇහිරී යමින් පවතිනවා. මේ තත්ත්වය යටතේ ආසාදිතයන් යොමු කළ හැකි වෙනත් විකල්ප ස්ථාන කෙරෙහි බ්‍රිතාන්‍ය රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ජපානය අද එරට තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. මෙම හදිසි නීති රෙගුලාසි පෙබරවාරි 7 වෙනිදා දක්වා ක්‍රියාත්මක බවයි ජපාන රජය ප්‍රකාශ කරන්නේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත් වීමේ තත්ත්වය මුල් කරගනිමින් මෙම තහනම් නියෝග ක්‍රියාත්මක කරනවා. මේ වන විට ක්‍රියාකාරී සේවාවන්ට සම්බන්ධ කාර්ය මණ්ඩලය 70%කින් අඩු කිරීමට ජපාන රජය රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට දැනුම් දී තිබෙනවා. COVID-19 රෝගයට ගොදුරු වීමෙන් ආසාදිත තත්වයට පත්ව සිටින ආමේනියානු ජනාධිපති ආමෙන් සර්කිසෙන් රෝහල් ගත කරනු ලැබ තිබෙනවා. ඔහු නියුමෝනියාවට ගොදුරු වී ඇති බවත් පෙනහළු ඉතා දුර්වල වී ඇති බවත් වෛද්‍යවරු ප්‍රකාශ කළා. ජනාධිපති සර්කිසෙන් අධික උණ තත්වයකින් පෙළෙන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ජර්මන් රජය හඳුන්වා දී ඇති අගුළු දැමීමේ දැඩි තහනම් නියෝග ක්‍රියාවලිය මේ මාස අවසානය එනම් ජනවාරි 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට චාන්සලර් ඇන්ගලා මර්කල් නියෝග කර තිබෙනවා. ඒ බැවේරියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක කොරෝනා ආසාදන ඉහළ යමින් පවතින මොහොතකයි. මේ අතර COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 42620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොළොන්නරුව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 84 දෙනෙකු පූර්ණ සුවය ලබා අද පිටව ගියා. සුවය ලබා අද රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 646ක් ලෙසයි සැලකෙන්නේ. සුවය ලැබූ පිරිසේ සමස්ත ප්‍රතිශතය 86.8ක්. දැනට ප්‍රතිකාර ලැබමින් සිටින සංඛ්‍යාව 6335ක්. අද හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 309ක්. අපි දැනට මේ හොයාගත්ත කරුණු අනුව අපි වාර්තා කරලා තියෙනවා දැනට මේ එක පුද්ගලයෙක්ගේ සාම්පලයක බ්‍රිතාන්‍යයේ සැරිසරන මියුටේෂන් එක හා සමානකම් තියෙන වෛරස් එකක් අපි හඳුනාගෙන තිනවා. ඉතින් ඒක අපි තහවුරු කරගත්තා. PCR පරීක්ෂණ 14329ක් ඊයේ සිදු කෙරුණා. මේ රට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,4,27366ක්. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවැන ස්ථාන 11කදී අද සිට යලිත් COVID-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කෙරුණා. අපි සියලු දෙනාම දන්නවා හෙට සිට දීර්ඝ නිවාඩුවක් එළඹෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් දෙනෙක් ගම්බිම් බලා ඒ වගේම විනෝද ගමන් යන්න මේ අවස්ථාවේ සැලසුම් කරලා තියෙනවා. ඇත්තටම මම ඊටම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ තයිපොංගල් උත්සවයත් අපි අනිත් උත්සව සැමරුවා වගේම තමන්ගේ ගෙදරට වෙලා මේක සමරන්න කෝවිල් වලට ගිහිල්ලා එක්රොක් වීමෙන් වළකින්න කියලා නෑදෑ ගමන් නැත්තම් විනෝද ගමන් යාමෙන් වළකින්න කියලා ඊටමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවකදී ඔබේ වාහනය නතර කළොත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්වන ලෙස දැනුම් දුන්නොත් ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනු ලබනවා. ඒ වගේම ඊයේ දිනේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දීර්ඝ කාලයක් හුදකලා කර තිබුණු කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශවල සංචාරය කර නිරීක්ෂණ ලබා ගත්තා. එහිදී අනාවරණය වුණේ නැවත වතාවක් කොළඹ මධ්‍යම සහ උතුර ප්‍රදේශයේ ජනතාව නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරන ආකාරයට. ඒ ප්‍රදේශ ජනතාව මෙහි තියෙන බැරෑරුම් තේරුම් අරගෙන කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයේ සමාජිකින් සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම අද ආරම්භ කෙරුණා. අද දිනේ තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සමාජිකින් 463 දෙනෙකු පරීක්ෂණයට සහභාගී වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් 15 දෙනෙකුද PCR පරීක්ෂණයට ලක් වූ බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ. කොළඹ සිට යාපනය අම්පාර මඩකලපුව ප්‍රදේශවලට ධාවනය කෙරෙන දුරගමන් සේවා සුඛෝපභෝගී බස් රථවල ගමන් කරනා පුද්ගලයන් අහමු ලෙස තෝරා ගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ වැල්ලවත්ත සමුද්‍ර මාවතේදී පුද්ගලයන් 100 දෙනෙකු පරීක්ෂා කෙරුණා. ඉන් 2 දෙනෙකු COVID-19 රෝගීන් ලෙස හඳුනාගනුණා. COVID-19 මරණ 4ක් ඊයේ වාර්තා වුණා. කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වෙල්ලම්පිටිය යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කිරීම හේතුවෙන් යාපනය නගරයේ පිහිටි සිනමා ශාලාවක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. අනුමත කර ඇති ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවකින් යුත් පුද්ගලයන් සංඛ්‍යාවක් සිනමා ශාලාවට ඇතුළත් කර ගැනීම ඊට හේතුවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිරෝධායන රෙගුලාසි රාජ්‍ය පෞද්ගලික හා පොදු ස්ථානවල ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා පොලිස් පරිසර කොට්ටාසය අද මහරගම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. අද දිනේ අපි අවවාද කරන්න නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. දැන් අපි අද දිනේදී මහරගම ප්‍රදේශයේ විතරක් පිරිමි අය 13ක් සහ කාන්තාවන් 3 දෙනෙක් අපි අත්අඩංගුවට ගත්තා. දැන් ඒගොල්ලෝ නීතිය ක්‍රියාත්මකයි. COVID-19 රෝගයේ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෝටල් හිමිකරුවන්ගේ සංගමයේ සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සංචාරක හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මක වන නිරෝධායන වැඩපිළිවෙල ගැන දැඩි අවධානයක් යොමු කරමින් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනට යොමු කිරීමේදී කිසිදු අතරමැදි පාර්ශවයක් ක්‍රියාත්මක නොවන බවත් එබැවින් කිසිදු අතරමැදි පාර්ශවයකට කිසිදු මුදලක් ගෙවීමෙන් වළකින ලෙසත් යුද හමුදාපතිවරයා හෝටල් හිමිකරුවන්ට දැනුම් දුන්නා.
නව ජීවනෝපාය මාර්ග ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා සුදුසු ඉඩම් කළමනාකරණයේදී ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට විශේෂ කාර්යභාරයක් පැවරී ඇතැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. 2021 අයවැයෙන් යෝජනා කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගා වැඩසටහන ඇතුළු රජයේ සංවර්ධන කාර්යයට සුදුසු ඉඩම් හඳුනාගෙන කඩිනමින් කළමනාකරණය කර දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉඩම් විෂයභාර ප්‍රාදේශීය නිලධාරීන්ට උපදෙස් දුන්නා. ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනට සමගාමීව අරලියගහ මන්දිරයේ ඊයේ පැවති ඉඩම් විෂයට අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. මෙරට පැරණිතම දෙපාර්තමේන්තුවක් වන ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කර ඇති ජාතික සේවා ප්‍රශංසාවට ලක් කළ බැසිල් රාජපක්ෂ මහතා තම තමන්ගේ බල ප්‍රදේශවල තිබෙන පරිහරණය සඳහා සුදුසු ඉඩම් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසයි නිලධාරීන්ට උපදෙස් දුන්නේ. ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යලි ගමට 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන සඳහා සියලු නිලධාරීන්ගේ සහාය අවශ්‍ය වන බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා. ග්‍රාමීය කටයුතු වල සමාජිකත්වයේ දරමින් ප්‍රාදේශීය උප කමිටු වන කෘෂිකර්ම හා ජීවනෝපාය කමිටු වලට සහාය දක්වන්නයි ඔහු අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මිනින්දූරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, මැනුම් මා සිතියම් ගත කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් මැනුම් සභාව, ඉඩම් අත්කර ගැනීමේ වන්දි සමාලෝචන මණ්ඩලය මෙම වැඩසටහනට දායක වනවා. ඒ අනුව සත්වාහාර නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අක්කර 25000ක්, දේශීය කෘෂි නිෂ්පාදන ප්‍රවර්ධනයට ගොවි ප්‍රජාව වෙනුවෙන් අක්කර 75000ක් සහ ව්‍යාපාරික ප්‍රජාවට අක්කර 25000ක් ලබා දීමට යෝජනා වී තිබෙනවා. එමෙන්ම කර්මාන්තකරුවන් සඳහා ඉඩම් ලබා දීම, තරුණ ව්‍යවසායකින් සවි බල ගැන්වීම සඳහා රජයේ ඉඩම්වල ආයෝජන අවස්ථා ලබා දීම, දැනටමත් හඳුනාගෙන ඇති රජයේ ඉඩම් පරිහරණය කරන්නන් වෙත කඩිනමින් නිත්‍යානුකූල ලියවිලි නිකුත් කිරීම, ජනතාව වෙත ලබා දී ඇති රජයේ ඉඩම් ආශ්‍රිත ගැටලු විසඳීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීම යන වැඩසටහන් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 2021 අයවැයෙන් බිම් සවිය වැඩසටහන යටතේ දීමනා පත්‍ර 20000ක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක්, ඉඩම් අහිමි අඩු ආදායම් ලාභීන් 50000ක් සඳහා දීමනා පත්‍ර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 45ක් වෙන් කෙරුණා. ඊට අමතරව ඉඩම් දත්ත පද්ධතිය සකස් කිරීම හා යාවත්කාලීන කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක්, අත්පත් කර ගැනීම වෙනුවෙන් වන්දි ගෙවීමට රුපියල් මිලියන 2593ක්, මැනුම් උපකරණ සඳහා රුපියල් මිලියන 600ක් සහ ජංගම සේවා වෙනුවෙන් රුපියල් මිලියන 7ක මුදලක්ද ප්‍රතිපාදන ලෙස වෙන් වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ නිලධාරීන් පිරිසක්ද මීට එක්ව සිටියා. දිවයිනේ පළාත් කිහිපයකට අද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද මඩකලපුව සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසිද ඇතිවිය හැකියි. පුත්තලම සිට කන්කසන්තොරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතිනවා. తాවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කරනවා. මේ ගැඹුරු සහ නොගැඹුරු මුහුද් තීරවල මුහුද රළු වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපේ දීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. අද දහවල වන විට නාචාදුව ජලාශයේ වාන්දුරටු 6ම අඩි 4 බැගින් විවෘත කෙරුණා. එමගින් තප්පරයට ඝන අඩි 3000ක ජල ධාරිතාවක් මල්වතු ඔයට මුදා හැරෙනවා. ජලාශයේ පිටවාන මගින් තප්පරයට ඝන අඩි 1290ක ජල ධාරිතාවක් මුදා හැරෙනවා. මේ නිසා ජලාශයට පහළ ප්‍රදේශවල ජල මට්ටම වැඩිවීමේ අවදානමක් මතුව තිබෙනවා. අධික වර්ෂාවත් සමග මහවැලි බී කලාපයේ පිබුරත්තෑව ජලාශයේද ප්‍රමාණවත් ලෙස පිරී ගොස් තිබෙනවා. ලැබ්රික් ක්‍රමයට ඉදිකිරුණු පිටවානින් අඟල් 6ක් උසට ජලය මුදා හැරෙන බවයි වාරි ඉංජිනේරුවන් පවසන්නේ. ජලාශය යටතේ කුඹුරු අක්කර 8000ක් යල මහ දෙකන්නේම වගා කෙරෙනවා. වර්ෂාව නිසා මෙවර යල කන්නේ කුඹුරු සම්පූර්ණයෙන්ම වගා කළ හැකි බවයි ගොවීන් පවසන්නේ. මැදවච්චිය කිඩවරන් කුලම වැවේ වාන්දුරටු සියල්ල අඩිය බැගින් විවෘත කෙරුණා.
ප්‍රදේශයේ කුඩා වැව් සියල්ල පිටාර ගැලීමෙන් එක්වන ජලය මෙම වැවට එක්වීමෙන් ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. පහත් බිම්වල විසෙන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතැම් ප්‍රදේශවල ජලගැලීම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. වේතුචේන ග්‍රාමයේ පවුල් 89ක 267 දෙනෙකු අවතැන්ව සිටිනවා. දින 4ක් පුරා පවතින අධික වර්ෂාව නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් රැසක්ද පිටාර ගලමින් පවතිනවා. ඒ නිසා පහත්බිම් ආශ්‍රිත කුඹුරු ජලයෙන් යට වෙලා. වවුනියාව කූලන්කුලම් වැව අසල මාර්ගය ජලයෙන් යට වී ඇතැයි අප වාර්තාකරු පවසනවා. මේ නිසා නෙඩුන්කර්ණි, ඕලිමඩු, මරුතෝඩේ, පට්ටිකුඩීරිප්පෝ, කට්කුලම් ආශ්‍රිත ගම්මාන රැසක ගමනාගමනය අඩාල වුණා. වවුනියාවේ විශාලතම ජලාශය වන පාවට්කුලම් වැවේ වාන් දොරටු සියල්ල මේ වන විට විවෘත කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේද පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර අධික වැස නිසා ධීවර කර්මාන්තයටද බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් ක්ලිනොච්චේ පවුල් 635ක පුද්ගලයන් 1278ක් විපතට පත්ව සිටිනවා. ඇතැම් ගම්මාන මුළුමනින්ම ජලයෙන් යට වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පාලිත රංගි පන්ටාර මහතා පත් කර තිබෙනවා. ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත්ත පක්ෂ මූලස්ථානයේදී රැස්ුණා. පක්ෂයේ පුරප්පාඩු වී ඇති තනතුරු සඳහා පුද්ගලින් පත් කිරීම අරමුණයි. හිටපු මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා උපනායක ලෙස පත් කර තිබෙනවා. පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේ වජිර අබේවර්ධන මහතායි. එක්සත් ජාතික පක්ෂයේ නව භාණ්ඩාගාරිකවරයා වන්නේ ASM මිස්බා මහතායි. සීලු පත්කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වූ අතර පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතිනවා. නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තවදුරටත් ක්‍රියා කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළා. පක්ෂයේ ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු පත් කිරීම අද දිනේද සිදු නොවූ අතර ඉදිරියේදී ඊට සුදුසු පුද්ගලයෙකු පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ශක්තිමත් නායකත්වයක් මේ මොහොත වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ කියන්නේ ගැහුවත් වැටෙන්නේ නැති, වැටුණත් නැගිටින්නට පුළුවන් නායකත්වයක් මේ පක්ෂය තුල තියෙනවා. පැහැදිලිවම මේ කළමනාකාර කමිටුවේදී අපි තීන්දුවක් ගත්තා රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂ නායකයා. පක්ෂ නායකයා විදිහට එතුමා පාර්ලිමේන්තුවට යා යුතුයි කියලා. ඒ වගේම අපේ ව්‍යවස්ථාවේ තියෙන පක්ෂ නායකත්වයේ පාර්ලිමේන්තුවට යාම පිළිබඳව ඒ පිළිබඳව අපි නායකතුමාට ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලීමක් කරා එතුමාට පාර්ලිමේන්තුවට යන්න කියලා. මොකද පාර්ලිමේන්තුවට විහිළුකාරයෝ ගිහිල්ලා වැඩක් නැහැ. නායකතුමා ඒ පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කළා නැහැ. නමුත් අපේ හැමෝගෙම ප්‍රාර්ථනාවේ බලාපොරොත්තුව නායකතුමා පාර්ලිමේන්තුව යා යුතුයි කියන එක. කොළඹ නගරයට පැමිණෙන මගින් සඳහා ප්‍රදේශ කිහිපයක සිට සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කිරීමට රජය පියවරගෙන තිබෙනවා. නියම ව්‍යාපෘතිය ලබන 15 වෙනිදා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා අද ප්‍රකාශ කළා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස මෙය ක්‍රියාත්මකයි. මෙය පාක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලෙස නම් කර තිබෙනවා. පළමු අධීර යටතේ සුඛෝපභෝගී බස් රථ 25ක් යෙදවීමට අපේක්ෂිතයි. මාර්ග 3ක් ඔස්සේ කොළඹ නගරයට බස් රථ ඇතුල්වීම සිදු කෙරෙනවා. මාකුඹුර සිට හයිලෙවල් මාර්ගයේ ඔස්සේ කොට්ටාව හරහා කොටුව දක්වා, මාකුඹුර සිට බත්තරමුල්ල හරහා කොළඹ කොටුව දක්වා සහ නාරාහෙන් පිට සිට ටොරින්ටන් හරහා කොළඹ කොටුව දක්වා මෙම බස් සේවාව ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසන්නේ. විශේෂයෙන්ම මාකුඹුරේ වාහන ගාල් කරන ස්ථානයක් සකස් කරලා තියෙනවා. ඒ වගේම බත්තරමුල්ලේ අපේ CTB ඩිපෝ එකේ වාහන ගාල් කිරීමේ මධ්‍යස්ථානයක් පවතිනවා. නුගේගොඩ අපි එක් ස්ථානයක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මහරගම ආර්පිකෝ එක ඉස්සරහා ස්ථානයක් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම පිටකොටුවේ ලේක් හවුස් එක ඉස්සරහත් බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නවත්තන ස්ථානයේදී වාහන ගාල් කිරීමේ පහසුකම් සලසලා තියෙනවා. ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක්. මෙම බස් සේවාව නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බැවින් ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. මේ COVID-19ත් එක්ක පොදු ප්‍රවාහනයේ පාවිච්චි කරපු විශාල පිරිසක් පෞද්ගලික වාහන වලට මාරු වුණා. පොදු ප්‍රවාහනයට මාජන යොමු කිරීමේ අපහසුාවක් තියෙනවා. සුරක්ෂිත භාවයක් තියෙනවා මේ බස් රථවල අධික ලෙස මගී පැටවීමක් සිදු වෙන්නේ නැහැ. සෑම මගියෙකුටම ආසනයක් ලැබෙන පරිදි තමයි කටයුතු වෙන්නේ. අනිත් එක සුව පහසුව කියන එක පුද්ගලික වාහනයක වගේම ඊට වඩා බොහෝ විට තියෙනවා. පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුවක් අවසන් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනඛ ඒකකයේ සුනඛයන් 20 දෙනෙකු අද සිට රාජකාරි සඳහා එක් කෙරුණා.
ඔවුන් ප්‍රදර්ශනය කිරීම හා සුනක හසුරුවන්නන් වෙත සහතිකපත් ප්‍රදානය සිදු කෙරුණේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී. ගුවන් හමුදාපති ආමාශල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. නෙදර්ලන්තයෙන් ආනයනය කෙරුණු මෙම සුනකින් 20 දෙනාට අදාළ පුහුණුව ලබා දුන්නේ දීතලාව ගුවන් හමුදා කඳවුරේදී. විශේෂයෙන් පුපුරණ ද්‍රව්‍ය සෙවීම සහ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා ඔවුන්ව යොදා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ඊට අමතරව ප්‍රභූ ආරක්ෂක රාජකාරී ආපදා අවස්ථාවලදී සෝදිසි මෙහෙයුම් හා ගලවා ගැනීමේ රාජකාරී මෙන්ම ඉව පසුපස ලූබෙද යාමේ මනා පුහුණුවක්ද උන්ට ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සුනකාංශය දිගු ඉතිහාසයකට හිමිකම් කියන අතර 1985 වසරේදී එංගලන්තයෙන් රැගෙන සුනකින් 12 දෙනෙකු ප්‍රථම වරට ඊට එක්කෙරුණා. 1988 දී සුනකින් 17 දෙනෙකුද 2006 දී ජර්මනියෙන් 12 දෙනෙකුද වරින් වර එම ඒකකයට එක් කර තිබෙනවා. මෙම පාඨමාලාවේ හොඳම සුනක හසුරුවන්නන්ට ගුවන් හමුදාපතිවරයා අතින් කුසලතා හා සහතිකපත් පිරිනැමුණා. මේ නෙදර්ලන්තයෙන් ගෙනාව සුනකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් ජාන අතින් ඉතාම ඉහළ මට්ටමක ඉන්න සුනකයින්. ඒ නිසා අපිට විශේෂයෙන්ම හමුදාමය ක්‍රියාදාමයන් සඳහා ඔවුන්ව පාවිච්චි කිරීමේ හැකියාව අති ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම ඔවුන් කීකරුයි. ඒ වගේම ඔවුන්ගේ ඉව කරන්න පුළුවන් ශක්තිය වැඩි. ගුවන් තොටුපළවල් තියෙනවා අපිට ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙකක් බණ්ඩාරනායක සහ මත්තල. ඒ ගුවන් තොටුපළවල් වල මත්ද්‍රව්‍ය සහ ඒ වගේම ඒ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ රාජකාරීන් වලට මොවුන් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබ යලිත් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. කැබිනට් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ගණනාවක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ නිලධාරීන් මීට එක්ව සිටියා. බිත්තර නිෂ්පාදකයින්ගේ ඉල්ලුමට සරිලන පරිදි ග්‍රාමීය ඉඩම්වල බඩේරක වගා කිරීමට ගොවීන් පෙළඹවීම, පොල් නිෂ්පාදනය ඉහළ නැන්වීම, මිරිදී මත්ස්‍ය ව්‍යාපාර සහ විසිතුරු මසුන් බෝ කිරීමේ අවස්ථාව වැඩි දියුණු කිරීම මෙන්ම මැටි කර්මාන්ත ශිල්පීන් ඇතුළු හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. ජෝස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ යන අමාත්‍යවරුද කංචන විජේසේකර, කනක හේරත්, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරු සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කෙරුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා සහ ආචාර්ය නාලක ගොඩහේවා, ඉන්දික අනුරුද්ධ, ජීවන් තොණ්ඩමන්, සිරිපාල ගම්ලත්, නිමල් ලංසා, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරු සහ නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මහ ජනතාවට තිබෙන ප්‍රශ්න විවිධ චක්‍රලේඛ නීති රීති අරහට හිතගෙන ඒවා විසඳලා ඉදිරිම ක්‍රමයක් තමයි උගේ කාලෙම තිබුණේ. ඒවා කඩිනුයි මිසලා දෙන්න තමයි ඒ ඉලක්කය සහ අරමුණ. කොස්කොට ඌරගහ පාරේ ටකරන්හන්දිය ප්‍රදේශයේ ලඳු කැලෑවක සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් පොලිස් විශේෂකාර්ය බලකාය බාරයටගෙන තිබෙනවා. ප්‍රවාහනය සඳහා මෙම හෙරොයින් තොගේ සූදානම් කර තිබූ බවයි අනාවරණය කරගෙන ඇත්තේ. මේවායේ වෙළඳපොළ අගය රුපියල් කෝටි 24කට ආසන්න බවයි පොලිසිය පවසන්නේ. මේ හෙරොයින් තොගය මීට පෙර ලංකාවට ගෙනෙන ලද තොගවල කොටසක් හැටියට මීට අමතරව ඊයේ පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මද්‍රව්‍ය ජාලයේ සිටි ප්‍රමුඛ පුද්ගලයෙක් වන්නේ සිද්දික් නැමැත්තා. මීට අවුරුදු 4කට පමණ පෙර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම තැනැත්තාගේ සහායකයින් දෙදෙනෙකු බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් පුද්ගලයෙකු සතුව ඔහුගේ ගෙදර බෑගයක තිබී රුපියල් 1,26,43,000ක මුදලක් සහ ඒ වගේම රන් පහුම් 40ක ස්වර්ණාභරණ සොයාගෙන තිබෙනවා. මෙම මුදල ප්‍රමුඛ පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරු සිද්දික් විසින් මද්‍රව්‍ය ජාවාරම් වලදී සපයන ලද මුදලක් බවටයි අනාවරණය වී තිබෙන්නේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලියන් ඇතුළු සැකකරුවන් 5 දෙනා අද නිදොස් කොට නිදහස් කෙරුණා.
නඩුවේ තීන්දුව මඩකලපුව මහාධිකරණ විනිසුරු එස් සුසේදාසන් මහතා අද ප්‍රකාශයට පත් කළා. නඩුව පසුගිය 11 වෙනිදා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රකාශ කළේ මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අදහසක් නොමැති බවයි. ඒ අනුවයි නඩුවේ තීන්දුව අද ප්‍රකාශ කරන බවට දැනුම් දෙනු ලැබුවේ. ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට සැකපිට ශිවනේසතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24 වෙනිදා ඔහුට අපහිමි වුණා. මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් වන ප්‍රකාශ සිදු කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අපමත මුදාහැරීමට අභ්‍යාචනාධිකරණය අද නියම කළා. සැකකාර අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂ 5ක ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අභ්‍යාචනාධිකරණය සෑම මාසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද නියෝග කරනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක ඔබට ගයක් රටට හෙටක් අඩු ආදායම්ලාභී නිවාස වැඩසටහනේ තවත් අධියරක් කුණ්ඩසාලේ මැතිවරණ කොට්ටාසේදී අද පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ ශීඝ්‍ර සංවර්ධනයකට ලක්ව ඇති කුණ්ඩසාල මැතිවරණ කොට්ටාශයේ ඉදිරි සිව්වසර තුළ නිවාස 500ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් එක් අංග සම්පූර්ණ නිවසක් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් ඊයේ විවෘත කරනු ලැබුවා. කුණ්ඩසාල සංවර්ධන කමිටු සභාපති ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රමුකැල්ල මහතාගේ සැලැස්මකට අනුව තෝරාගත් දිලිඳු පවුල් 500ක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක ඔබට ගයක් රටට හෙටක් වැඩපිළිවෙල යටතේ ඉදිකිරණු මෙම නිවස දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහායි පිරිනැමුණේ. සිරිමල් වත්ත රජමහා විහාරයේ බාරකාර හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දායකත්වයේද මීට හිමි වුණා. කුණ්ඩසාල ප්‍රදේශයේ එම ව්‍යාපෘතිය යටතේ නිවාස 49ක වැඩ ආරම්භ කර ඇති අතර නිවාස 7ක් එම අඩු ආදායම්ලාභීන් වෙත ලබා දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්ත මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ කුණ්ඩසාලේ ආසනයේ නිවාස 100ක් හදන්න. ඔබ තමුන්නාන්සලා අපිට ඉල්ලීම කරලා තියෙනවා. ඒක ගැන අපි දැන් කටයුතු කරන වැඩ පිළිවෙල යනවා. දේශපාලන අධිකාරියත් රාජ්‍ය තන්ත්‍රයත් එකතු වෙලා වැඩ කරන නිසා මෙවැනි ව්‍යාපෘති කඩිනමින් මහ පොළොවේ පැල කරන්න පුළුවන් වෙලා තියෙනවා. බෝනවන රෝගයක් වන පිළිකාව එහි මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා වන FDG ඖෂධය මෙරට තීම නිෂ්පාදනයට අදාළ ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. ඊට අදාළ මූලික ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය වෛද්‍ය සැපයුම් අංශය සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය එක්ව සිටියා. එම ආයතන විශේෂභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ චන්න ජයසුමන යන මහතුරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. එන්න රෝගීන් ප්‍රමාණය වැඩි වෙනවා. අද වෙනකොට දවසකට 80ක් විතර අලුත් රෝගීන් හඳුනා ගන්නවා. 40ක් විතර මිය දෙනවා. ලොකු ප්‍රශ්නයක්. පොඩි ළමයි, තරුණ ළමයි වයසක දුවිය හැම කෙනෙක්ටම මහා පීඩාවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම හිතනවා මේ වගේ උදාර කටයුත්තක් කරනවා වගේම අපි සියලු දෙනාගේම යුතුකමක් තියෙනවා. මේ වගේ පිළිකා තත්වයන් එන්න වර්ධනය වීම සඳහා හේතුපාදක වෙන කරුණු කාරණාවලට පිළිතුරු සපයන්න. විශේෂයෙන්ම අපි හිතනවා අපිට පේන දෙයක් තමයි අපේ ගොවිතැන කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චිය, ඒ වගේම වසවිස පාවිච්චිය, අපේ ගේන රසායනික ද්‍රව්‍යවල නියාමනයකින් තොරවීම ප්‍රධානම හේතුව. අපි හැමෝම කරන වර්ෂයකට කැන්සර් රෝගීන් 30000ක් පමණ රෙජිස්ටර් වෙනවා නම් ඒ 30000ටම අපට මේ මිලියන 100 ඇතුලේ බේත් කරන්න පුළුවන්කම තියෙනවා. කිව්ෂොප් දාම වෙළඳසැල් ජාලයේ දෙවන අලෙවිසැල ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දේශීය නිෂ්පාදනකරුවන් වෙනුවෙන් වෙළඳපොළ සැකසීමත් පාරිභෝගික අයිතීන් සුරකිමින් පාරිභෝගිකයා වෙත භාණ්ඩ ලබා දීමටත් රජයේ මැදිහත් වීම අරමුණු කර ගනිමින් කිව්ෂොප් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. අත්අදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ අයිතිය හා පාලනය යටතේ මේ සුපිරි කිව්ෂොප් 20ක් පමණ කොළඹ අවට අපි ආරම්භ කළත් ඈත පිට ගම්මානවල සිටින ඒ ව්‍යාපාරික තරුණේ මේ කිව්ෂොප් එක ඔවුන්ට අයිති කර දීම සඳහා වෙන ව්‍යාපෘතියක් බවට අපි මේ පරිවර්තනය කරනවා. කිව්ෂොප් සංකල්පය තුළ එක පැත්තකින් තරුණ ව්‍යවසායකයෙක් හැදෙනවා. මොකද අපි විශ්වාස කරන කාරණේ තමයි අපි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන්න ඕනේ. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරනකොට තිරසාර පරිසරයක් එක්ක ව්‍යවසායකයා වටේ බැඳිච්ච ව්‍යාපාර ජාලයක් නැත්නම් ඉකෝසිස්ටම් එකක් අපි හදන්න. ඒ තුළ තමයි කිව්ෂොප් සංකල්පයත් එක්ක එහා බැඳිච්ච ජාලයක් නිර්මාණය වෙන්නේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන නිමාවට පත්වනවා. අයිබෝන්